අයිබෝවන් වාසනාවන්ත සුබම සුබ උදෑසනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අද ඉඳලා ඔබේ ජීවිතය ආදරණීයත්වයෙන් පුරවන්න ආදරණීයත්වය ඔබේ ජීවිතවලට එකතු කරන්නට සූදානම් ආදරණීය ජීවිතය තුළින් ඉතින් සතියේ දවස් 5ම පුරාවටම අපි ඔබ හමුවට එනවා උදෑසන 8:30ට ආදරණීය ජීවිතය තුළින් ආදරණීය දේවල් ඔබේ ජීවිතයට තිලන කරන එක තමයි අපේ ප්‍රථම අරමුණ බවට පත් වෙන්නේ. ඒ නිසා ආදරණීයත්වයෙන් ඔබේ ජීවිතය පුරවන්නට ඔබේ ජීවිතයට ආදරණීය තෝතැනක් වෙන්නට තමයි අපි හැමදාම උත්සාහ කරන්නේ. එහි අද දවසේදී ඔන්න අපි අද දවසත් ඔබත් එක්ක ගත කරන්න සූදානම් වෙනවා සඳුදා දවසට. ඉතින් අපි එහෙමනම් අද දවසේ විශේෂයෙන්ම ඔබේ ජීවිතය යහපත් කරන්නට හැමදාමත් ඔබේ ජීවිතය යහපත් කරන ආකාරයට ඔබට වඩා වැදගත් තොරතුරු දෙන එක තමයි අපි හැමදාමත් උත්සාහ කරන්නේ. ඒ නිසාම තමයි අද දවසේදීත් ආදරණීය ජීවිතය තුළින් ඔබේ ජීවිතයට මේ දේවල් තිරණ කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. අපි අද දවසේදී අපේ මුල්ම කතා බහට එකතු කර ගන්න සූදානම් විශේෂයෙන්ම මේ මාසයේ අප්‍රේල් මාසයේ අවුරුදු කාල සීමාවේදී අපි හැමෝම කැමති සතුටින් සෞභාග්‍ය අපේ ජීවිතයට එකතු වෙනවා නම් ඒ නිසාම තමයි අපි අද දවසේදී ඔබේ ජීවිතවලට මේ මාසෙ පුරාවටම ග්‍රහ මාරු වීම ග්‍රහ පිහිටීම් තියෙනවා නම් ඒව කොහොමද අපේ ජීවිතයට බලපෑමක් එකතු කරන්නේ සහ මේ කාල සීමාවේදී අපි කොහොමද පරිස්සම් වෙන්නේ කියන කාරණය තමයි අද දවසේ අපි මුලින්ම ඔබව දැනුවත් කරන්න සූදානම් වන්නේ. අපි හැමෝමගේම ජීවිතේකම පරමාර්ථය බවට පත් වෙන්නේ සතුටෙන් ඉන්න එක සෞභාගයෙන් ඉන්න එක. ඉතින් ඒ නිසාම තමයි අද මේ දවසේදීත් අපි සූදානම් වන්නේ ආදරණීය ජීවිතය තුළින් මේ දේවල් ඔබ වෙනුවෙන් තිරණ කරන්නට. අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේදීත් මේ කතා බහට විශ්ව ශක්තිය ජ්‍යොතිෂ ශාස්ත්‍රඥ විශාරද සාමශූරී සාමවිනිසුරු කීර්තිශ්‍රී ජනරංජන දේශාභිමානී ශ්‍රී විද්‍යාකාලී උපාසක වාස්තු මගරිෂි ස්වාමී කාලී කනකරත්නම් පූජකතුමන්ගේ ශ්‍රේෂ්ඨ පුත් සහ ප්‍රධාන ශිෂ්‍ය ශ්‍රී ලංකාභිමානී ජනරංජන ගුප්ත විද්‍යා විභූෂණ කීර්තිශ්‍රී දේශමාන්‍ය කනකරත්නම් මාර්ෂන් ආචාර්යතුමන්ව අයිබෝන් ආචාර්යතුමනි සුබ දැසන. අයිබෝන් සමාධි. අපි කතා බහ කරන්න සූදානම් වන්නේ විශේෂයෙන්ම මේ කාල සීමාව ටිකක් අපි හැමෝටම නේද කරදර බාධක හැමදාම ජීවිතේ එහෙමනේ නේද අභියෝග වලට මුහුණ දීමන් ඉදිරියට යන එකනේ හැමදාම අපිට තියෙන සාර්ථක ගමනට තියෙන එකම බලමාර්ථය සහ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා දැන් මේ කාල සීමාව කොහොමද ආචාර්යතුමනි? දැන් අපි දන්නවා අප්‍රේල් මාසයේ ගුරු මාරු වීමක් සිද්ධ වෙනවා කියන කාරණේ. හැබැයි 12 19 සහ 29 දිනයන් කියලා ඔබතුමා පැහැදිලි කරා. නමුත් අපි පැහැදිලි කරමු විශේෂයෙන් මේ කොහොමද මේ ග්‍රහ මාරු වීම අපිට බලපෑමක් එකතු කරන්නේ? හොඳ කාල සීමාවක්ද නැත්නම් නරක කාල සීමාවක්ද කොයි ආකාරයෙන්ද බලපෑම එකතු කරන්නේ? අනිවාර්යෙන් සමාධි. හොඳ ප්‍රශ්නයක් මතු කරේ. හායි බවන් මහා පින්වතුනේ. සමාධි මේ ඒප්‍රිල් මාසේ 12 වෙනිදා රාහු කේතු 13 වෙනිදා ගුරුතුමා ඒ කියන්නේ ගුරු ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහතුමා 29 වෙනිදා ඒප්‍රිල් මාසේ. මේ වගේ මේ මාසෙ ලොකු මාරු වීමක් සිදු වෙන්න යනවා. එතකොට මේ මාරුවීම අපිට ධනාත්මකද ඍණාත්මකද කියලා අහනකොට දෙයනේ කියලා මේ ගුරු ග්‍රහතුමාගේ මාරුවීම පින්වතුනේ ඇත්ත වශයෙන්ම ධනාත්මක තමයි. නමුත් මේ කපටි ග්‍රහයෝ කියන මේ රාහු කේතු සහ පෙරහාත්ම කරපු වැරදි වලට දනුවම් දෙන ග්‍රහගෙන සෙනසුරු ඔන්න ලොකු ප්‍රශ්නයක් අපිට ඇති කරන්න යනවා. නමුත් ගුරු ග්‍රහතුමාගේ පීඨයක් අපේ තියෙන නිසා අපිට බැලන්ස් කරගෙන යන්න පුළුවන්. ඒ වාසනාවත් වේ ගැන වැඩි විවරන් අපි කතා කරමු. එතකොට මම ලියාගෙන මහවා අරේටම අපි පින්වතුන්ට උත්තර දෙන්න එපා මේ අපේ රාහු මේ මහරුන් සඳහා සමාධිය. එතකොට පින්වතුනේ මේ රාහු ග්‍රහතුමා හැවිලා රාහු කේතු ඒප්‍රිල් මාසේ 12 වෙනිදා මහරු වෙනවා. රාහු ග්‍රහතුමා කියනකොට අපි කියන රිෂභ රාශියේ සිට මේෂ රාශියට මාරු වෙනවා. ඒ වගේම කේතු ග්‍රහතුමා විරුච්ඡක රාශිය සිට තුලා රාශියට මාරු වෙනවා. එතකොට දැන් අනිත් ග්‍රහයෝ ඔක්කොම දකුණ පැත්තෙන් ක්‍රියාත්මක වෙනවා නම් රාහු කේතුට ඇන්ටි ක්ලොක් කියලා කියනවා. වම් පැත්තෙන් ගලන් ක්‍රියාව තිබෙන. ඒ කියන්නේ ඡායා ග්‍රහයෝ කියලා කියනවා. ඒ වගේම ගුරු ග්‍රහතුමා කියනකොට 13 වෙනිදා සමහර වෙලාවට 14 වෙනිදා හෙළි වෙන්නත් ඉඩ තිබෙනවා. පොඩි වෙනසක් එතන තිබෙනවා. ගුරු ග්‍රහතුමා කුම්භ රාශියේ සිට තමන්ගේ රාශිය වෙන මීන රාශිය මීන ලග්නයට ගමන් කරන නැත්නම් මච්ච ගුරු කියලා කියනවා. ඒ කියන්නේ තමන්ගේ රාශිය බලවත් වෙනවා. ඒ වගේම සෙනසුරු ග්‍රහතුමා කියනකොට 29 වෙනිදා පින්වතුනේ මකර රාශියේ සිට කුම්භ රාශිය දක්වා ගමන් කරනවා. ඊට පස්සේ ජූලයි 7 වෙනි මාසේ 12 වෙනිදා ආයෙත් වග්‍ර වීමක් ඇති වෙලා ආයෙත් පස්සට එනවා. ඊපස්සේ අවුරුදු පුරාම යහින්නේ එතන මකරේ තමයි. එතකොට මේ මාස 3ක් 4ක් චුට්ටක් හොඳ මදි. එතකොට සමාධි ඇත්ත වශයෙන්ම
මේ වගේ ග්‍රහාචාරයක් ක්‍රියාත්මක වෙන කාලයේදී අපේ රට ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දීලා තිබෙනවා. දැන් අපි ජනතාවගේ ලග්න පලාපල ගැන කොහොමද මේ මාරුවීම ගැන පින්වත්තුනි අපි පස්සේ බලමු. මුලින්ම අපේ රට ගැන අපි හිතන්නට ඕනේ. එතකොට ගොඩාක් අපිට වටිනකොට අපි පූර්ව සූදානම් වෙන්න පුළුවන්. එතකොට මේ 1900 අපි කියන්නේ 48න් අපිට මොනවාද කියන්නේ නිදාසක් අපිට ලැබුණා. මේ නිදාස ලැබුණාට පස්සේ සමාධි දැන් අද වෙනතුරු අපිට ලොකු ප්‍රශ්නයක්, ඒ කියන්නේ සුනාමි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, දෙමිල සිංහල ප්‍රශ්නයක් කෝලාරු වෙන්න පුළුවන්, කොටි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ශස්ත්‍රාදි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ කොරෝනා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ හැම ප්‍රශ්නෙම මේ වගේ ග්‍රාචාරයක් ක්‍රියාත්මක වෙනකොට තමයි සිදු වුනේ. ඒ වගේම ග්‍රාචාරයක් මේ ක්‍රියාත්මක වෙලා තිබෙනවා. පින්වතුනේ මතක තියාගන්න. ඍෂිතුමාලා අපිට මේ උතුම් කලාව අපි ලබා දුන්නේ අපි බය වෙන්න නෙමෙයි. අපි పూర్ව සූදානම් වෙන්න. ඒ పూర్ව සූදානම් අපි වෙනවා නම් ඇත්ත වශයෙන්ම මේ ග්‍රහයන්ට බය වෙන උමනාවක් නැහැ. ඒ කියන්නේ තව විශේෂ දැන්වීමක් අපි ඉදිරියට දෙමු. ඒ වගේම සමාධිය මට දැන් මතක් වෙන අපේ සාමිතුමා ගැන. එතකොට මේ කොරෝනා 2020 කාලේදී අපිට ලංකාව ලොකු බලපෑමක් සිදු කරේ. දැන් අපි හැමෝටම කොරෝනා වලට බය වෙලා හිටියා. දැන් සාමිතුමා හැමදාම දිනපතා පූජා කරගෙන හිටියා මේ කොරෝනා වලින් ප්‍රශ්නයක් වෙන්නේ නැතුව අපේ ජනතාව ආරක්ෂා කරන්න. සාමිතුමාවත් ආරක්ෂා කරන එකටවත් ජනතාව ආරක්ෂා කරන්න වෙනව තමයි සාමිතු ගොඩාක් පූජා කරේ. ඒක ගැන අපි ඉදිරියට කතා කරමු. එතකොට අපේ සාමිතුමා ඒ අහක්නි පූජාව හිවර වෙලා අපිට කියපු එක දෙයක් තියෙනවා සමාධි. එයා කියනවා මට ලොකු මිනිස්සුන් හඬන විදිහ ලොකු හඬක් මට දැනුණා. මේ කොරෝනාට වඩා අපි කියනවා මිනිස්සු ආර්ථික පැත්තෙන් කෑමටත් මිනිස්සු දුක් විඳී කියලා අපේ සාමිතුමා කියනවා. ඒකට ඉංගතාවය කියලා කියනවානේ. මේ වගේ දෙයක් ඇති වෙයි කියලා සාමිතු 2020 ම කිව්වා. මේ මාධ්‍යෙත් ඕනතරම් මේ ගැන අපේ සාමිතුමා කතා කරලා තිබෙනවා. ඒ වගේම සමාධි සාමිතුමාට යම්කිසි ප්‍රශ්නයක් වෙන්න යනවා කියලාත් දැනගත්තා. බා සාමිතුමා කවදාවත් එයාට මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙයි කියලා හිතුවේ. නමුත් ප්‍රශ්නයක් වෙන්න යනවා කියලා දැනගත්තා. ඔන්න මාව పూర్ව සූදානම් කරා. දැන් අපේ සාමිතුමා කියන පුතේ මේ හැමදේම ඉගෙන ගන්නට ඕනේ. ජනතාව නිවැරදි කලාව ලබා දෙන්න ඕනේ කියලා මාවත් ගොඩාක් పూర్ව සූදානම් කරා. එතකොට සාමිතුමා කරේ මේ ග්‍රාහකපට බය වුන්නේ නැහැ. ඒක పూర్ව සූදානම් කරා මාව. ඒ වගේම పూర్ව සූදානම් තමයි අපේ ජනතාව සහ අපේ රටම කරන්න කැමති වෙන්නේ. අපේ සාමිතුමා කියපු පණිවිඩෙත් එක්ක ඔන්න මගේ පණිවිඩය. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. పూర్ව සූදානම හැමදේටම වඩා අනිවාර්යෙන් සමාධි. අපි කියනනේ අවධානයට වඩා සූදානම වෙන්න සූදානම් වටිනවා කියලා. වැස්සක් වයින්ඩ යනවා කියන එක අපි වැස්ස වයින්නවා කියලා ගමන යන්න නැතු ඉන්න බෑ සමාධි. අපි අනිවාර්ය ගමන යන්න ඕනේ පින්වතුනි. නමුත් වැස්සට බය වෙලා ගෙදරට ඉන්න නැතුව එහෙම නැත්නම් වැස්ස වයින්නවා කියලා බය වෙලා තෙමි හරි යන්න නැතුව අපි මොනවද කරන්නේ? වැස්සට කුඩයක් වගේ අපි పూర్ව සූදානම්. කුඩයක් කියනකොට పూర్ව සූදානමක් නේ සමාධි. ඒතකොට වැස්සක් කියනකොට පින්වතු හිතා ගන්න ග්‍රහහපලයක් කියලා. මේ වගේ සෙනසුණු මාරුම ඇති වෙන ග්‍රහහපල, රාගු මාරුසන ඇති වෙන ග්‍රහහපල කියලා හිතා ගන්න. කුඩයක් කියනකොට බුද්ධිය. එතකොට අපේ පින්වතුන් පුළුවන් තරම් බුද්ධිමත් විදියට මේ කාලේ ක්‍රියාත්මක වෙන්නේ හේතුව තමන්ගේ ජීවිතේ තමන්ට වඩා තමන්ගේ වටේ ඉන්න අයට වටිනවා. තමන් වටිනහය වෙනෝ ජීවත් වෙන උදවිය. ඒක දෙමව්පිය වෙන්න පුළුවන්, මාතෘ වෙන්න පුළුවන්, රත්තරන් හම්මලා වෙන්න පුළුවන්. මෙච්චරක් ඒගලන් දුක් විඳින හේතුව තමන්ගේ ළමයි නිසා සමාධි. ඒගලන් නිසා නෙමෙයි. ඒගලන් ඕන දුකක් වුණා නම් කමන්නේ. මගේ ළමයි සතුටින් ඉන්නට ඕනේ. මගේ ළමයට දුකක්වත් එන්න මං ඉඩ දෙන්නේ නැහැ කියන අර්ථයෙන් තමයි අපේ ජනතාව ගොඩාක් ප්‍රශ්න වලට මේ කාලේ මුහුණ දෙන්නේ. එතකොට එක පැත්තක් ලොකුම මේ ග්‍රහ බලපෑමක් තමයි. එතකොට විශේෂයෙන් අපේ පින්වතුන්ට මේ කවදාද කියන කනාවකයක් කියමුද සමාධි? කියමු නේද? ඒක මම හිතන්නේ හැමෝම බලාගෙන අපි දුරකථන අංකය මතක් කරමුද? අනිවාර්යෙන් සමාධි. දුරකථන දැන් ආචාර්යතුමා ඔබට මුණ ගැහෙන්න පුළුවන් මේ විදිහට මේ උපදෙස් නිවැරදිව තවත් ඔබට ලං කරගන්න සහ පෞද්ගලිකව මුණ ගැහිලා ජන්මපත්‍ර වාස්තු උපදෙස් ලබා ගන්න ඔබට අවස්ථාවක් තියෙනවා. ආචාර්යතුමා මුණ ගැහෙන්න පුළුවන් ඔබට ලිපිනය මතක් කරන්නයි. ශ්‍රී විද්‍යා ගණපති ගෲප් ඔෆ් කම්පැනි නම්බර 115A වැලිකඩ වත්තපාර නාවලපාර රාජගිරිය තමයි ලිපිනය. දුරකථන අංකයන් කොළඹ කාර්යාලය 0112 87 27 69 0112 80 77 07 ඒ තමයි කොළඹ කාර්යාලයේ දුරකථන අංකයන්. ඒ විතරක් නෙමෙයි ඔබට සතියේ සෙනසුරාදා දිනයේදී මාතර කාර්යාලයේදී ආචාර්යතුමා මුණ ගැහෙන්න පුළුවන්. මාතර ප්‍රදේශයේ ඉන්න ඔබ ඔන්න අවස්ථාව උදා වෙනවා. සෙනසුරාදා දිනයන්හිදී මාතර ශාඛාවේදී ආචාර්යතුමා මුණ ගැහෙන්න පුළුවන්. මාතර කාර්යාලයේ ලිපිනය තමයි නම්බර 342 අකුරැස්සපාර ගොඩගම මාතර. නම්බර 342 අකුරැස්සපාර ගොඩගම මාතර තමයි මාතර කාර්යාලයේ ලිපිනය. දුරකථන අංකයන් මාතර කාර්යාලයේ 0114
322යි 220 0යි 114යි 322යි 220 බිඳුවයි 770යි 160යි 161 බිඳුවයි 770යි 160යි 161 ඔස්සේ ඔබට පුළුවන්කමක් ලැබෙනවා ආචාර්යතුමාව මාතර කාර්යාලයේදී මුණ ගැහෙන්න. අපි අද දවසේ කතා කරන්නේ ග්‍රහ පිහිටීම් සහ ග්‍රහ මාරුවීම් ජීවිතයට එකතු කර ගන්න ඕන කොයි ආකාරයෙන්ද කියලා. අනාවැකි කිව්වම මොනවද කියලා දැන් බලාගෙන නැති නේද? අනිවාර්යෙන් කියමු මොකක්ද අනාවැකියද? ඇත්ත වශයෙන්ම උඳ පැත්තක් තියෙන අරක පැත්තකුත් තිබෙනවා. අපි ඉතින් බැලන්ස් කරගෙන යන එක තමයි ජීවිතය කියලා කියන්නේ. පින්වතුනේ මේ හෙන මේ සෙනසුරු මාරුවීම සඳහා සහ රාගු කේතු මාරුවීම සඳහා ගුරු මාරුවීම සඳහා මම කිව්වා ප්‍රශ්නවල් තිබේ ධනාත්මකක් තිබේ ඍණාත්මකක් තිබෙනවා කියලා. දැන් අපි බලමු විශේෂයෙන් මේ ග්‍රහයන් කොයි කාලෙද කොයි අවුරුද්දේ ප්‍රශ්නයක් මතු කරයිද කියලා බලමු. එතකොට සමාදේ අපේ සාමාන්‍ය සාමිතුමා මට දුන්න කලාවණුව ගණිතයක් මම කරලා තිබෙනවා. මේ රාගු කේතු සෙනසුරු මේ ග්‍රහය තුදෙනා තමයි අපි ඍණාත්මක ප්‍රශ්නයක් ඇති කරන්නේ. ඒත් මෙගලන් ඇවිල්ලා අද දවස කොහොමද පටන් අරන් ඉවරයි මේ ප්‍රශ්න මේ ගොඩාක් දැන් උග්‍ර වෙනවා 2023 තුන්වෙනි මාසේ 15 දක්වා මහා පින්වතුනේ අපිට ගොඩාක් හොඳ මදි. 2023 තුන්වෙනි මාසේ 15 දක්වා. එතකොට තවත් විශේෂයෙන් කියනකොට මේ කුජග්‍රාතුමා සෙනසුරු ග්‍රාතුමා පින්වතුනේ අපේ රට ලොකු බලපෑමක් සිදු කරන 6. එතකොට ඒ කට්ටිය බලනකොට 2022 4වෙනි මාසේ 29 සිට 2022 5වෙනි මාසේ 20 දක්වා කුජසා සෙනසුරුගේ ලොකු බලපෑමක් අපිට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම 2022 5වෙනි මාසේ 21 වෙනිදා හිඳලා 2022 6වෙනි මාසේ 4 දක්වා මේ කාලයේදී කුජග්‍රාතුමාගේ ලොකු බලපෑමක් අපිට සිදු වෙන්න යනවා. ඒ වගේම රාගුගේ බලපෑමක් ක්‍රියාත්මක වෙන්න යනවා පින්වතුනේ. එතකොට 2022 6වෙනි මාසේ 14 වෙනිදා හිඳලා 2022 12 වෙනි මාසේ 19 දක්වා මේ කාලේ රාගුගේ ලොකු බලපෑමක් අපිට සිදු වෙන ඍණාත්මක. ඒ වගේම මේ සෙනසුරායිත් බලපෑමක් ක්‍රියාත්මක කරනවා 2022 4 වෙනි මාසේ 29 හිඳලා 2023 දෙවෙනි මාසේ 14 දක්වා. එතකොට අපි කියනවා අපේ සාමිතුමා අර ගිරේට අවුවෙච්ච පුවක් ගෙඩිය හරිද වචනේ මේ වගේ අවු වෙලා අපි ක්‍රියාත්මක වෙනවා මා පින්වතුනේ. නමුත් අපිට ලොකුම සැනසෙල්ලක් කෙසේද කියනකොට මේ ගුරුගේ මාරු වීම මේක තමයි ලොකුම සපෝට් එකක් කියලා කියන්නේ. ඇත්ත වශයෙන්ම සමාජයේ අපේ ලංකාව කියනකොට අපි කියනවා අපේ බුදුන්ගේ දේශනාව පිරිච්ච රටක්. අපේ රටේ වගේ බෞද්ධයෝ වෙන රටවල් වල නැහැ. නිකන් නමට බදිනා ඉන්නවා. නමුත් අපේ රටේ බෞද්ධයෝ වෙනස්. ඒ භක්තියෙන් විශ්වාස කරන අය. ඒ වගේම කිතුණු උදවිය. දැන් අනිත් රටවල වඩා අපේ ලංකාවේ ඉන්න කිතුණු උදවිය 70%ම වටිනා අය තමයි. මම 100%ක් කියන්න හේතුව දැන් මාව සාමිතුම හොයාගෙන ඉන්න වැඩි හරියක් කියනකොට අපේ කිතුණු අය සහ බෞද්ධ අය තමයි. එතකොට ඒ ගැන ගොඩාක් දැඩි විශ්වාසයක් දැඩි මේකක් අපිට තියෙනවා අපිට. දැනුමක් තිබෙනවා. ඒ වගේම ඉන්දු පැත්තෙන් කියනකොට අපේ ලංකාවේ මේ පූජාවල් බාහිර දේශයට වඩා හොඳට ක්‍රියාත්මක වෙනවා. හොඳට ඒ භක්තිය වැඩිපුර තිබෙන රටක. ඒ නිසා තමයි සමාධි අපේ රටේ බලන්න රාවණ කාලේ සුද්ධංගේ කාලේ ඉඳලා ඒකටත් කලින් අපි රාවණ කාලේ ඉඳලා අපි ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දීගෙන තමයි අපේ රට ක්‍රියාත්මක වෙන්නේ මහා පින්වතුනි. නමුත් කවදාවත් අපිට රට වැටෙනේ වගේ දැනෙනවා. නමුත් කොහොමරි අපි උඩට එනවා. ඒකට හේතුව මේ ගුරුග්‍රාතුමා. මේ ගුරුග්‍රාතුමා තමයි පින්වතුනි මතක තියාගන්න. අපිට ලොකු සහයෝගයක් ලොකු සපෝට් එකක් මම දන්න භාෂාවෙන් කියනවනම් ඒක අපි ක්‍රියාත්මක කරන්නේ. එහෙනම් ගුරුග්‍රාතුමා පුළුවන් තරම් ප්‍රීතිමත් කරන්නට ඕනේ. එහෙනම් ප්‍රීතිමත් කරනවා කියලා මොනවාද? අධර්මෙන් ජීවත් වෙන එකද? නැහැ. පුළුවන් තරම් ධර්මෙන් ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරන්න. අපි කොච්චර විද්‍යාව දිනු වුණත් කොරෝනා මෙල්ල කරගන්න බැරි වුණානේ සමාධි. වැක්සින් ගාගත්තා. වැක්සින් ගාපු මිනිසුන්ට ප්‍රශ්න මතු වුණා. දැන් මේවා හැවිලා විද්‍යාවක් තියෙනක හැබ්බයි ටෙක්නොලොජි දිනු වෙලා තියෙනවා. එතෙන්ටත් වඩා දෙයක් තිබෙනවා. අපි ඒක විශ්වාස කරන්නට ඕනේ. දැන් ඒව නෑ, මේව නෑ. ඒව කොහමද මේව මෙල්ල කරගන්න තිබ්බනේ? ඒව මෙල්ල කරගන්න තිබ්බනේ. ඇයි ජෝතිෂ මාසුර කලින්ද කියන්න දන්නේ නැතිලා අනන්ත මිනිස්සු කතා කරනවා. ඇයි මේ ටෙක්නොලොජි කියන්න දන්නේ නැත්තේ? මේ ටෙක්නොලොජි කියන්න පුළුවන් එක්තරා ආවට පස්සේනේ හැමදේම කියන්නේ. එන්න කලින් කියන්න තිබ්බනේ මේ වගේ ලොකු කොරෝනා එකක් හැදෙන්න යනවා කියන එක. හරි කොරෝනා ආවට පස්සේ ඒකට බේතක් හොයාගත්තා. තව කොරෝනා එකක් ඇති වුණානේ. මේ කොරෝනා වල ඒක ඩෙවලොප් වෙගෙන යනවා. ඒ වගේම විද්‍යාව පැත්තෙන් උත් අපි දොස් කියන්න බෑ සමාධි. ඒ වගේම අපේ
ජ්‍යොතිෂ කලාව පැත්තෙන් දොස් කියන්නට බෑ. මේක ඇත්ත වශයෙන්ම මේ ජ්‍යොතිෂ කලාව බොරු වෙන්න හේතුව සමහරු අය මේ ජ්‍යොතිෂ කලාව බොරු කරගෙන කියන නිසා තමයි. ඒ කට්ටියගේ වැරද්ද හැර කලාවෙන් වැරද්දක් නෙමෙයි. ඒ කාලේ සමාදී රජ කාලයේදී රජතුමාලා පැරණි කාලයේදී තමන්ගේ മന്ത്രി සභාවක් වගේ මේ ජ්‍යොතිෂ සභාවක් ඒගලන් ගාව තිබුණා. ඒක ඍෂිතුමාලා දැන් ඉන්න මාතෘ වගේ නෙමෙයි. ඒ ඍෂිතුමාලා කියනකොට දෙවියොන්ත් එක්ක හිඳලා ඒ ඥානෙ ලබාගෙන ක්‍රියාත්මක වෙච්ච අය. අපේ සාමිතුමා වගේ කියන කිලිතා ගමුකෝ. එතකොට මේ ඍෂිතුමාලා උපදේශ දෙනවා ඒ රජතුමාට මේ කාලේ වැස්සේ ප්‍රශ්නයක් ඇත වැස්ස පා වෙනවා නැත්නම් මේ කාලේ යුද්ධයක් මතුවීමකට තිබෙනවා මේ කාලේ ලොකු ජනතාවට ප්‍රශ්නයක් මතුවේ ආර්ථික පැත්තේ ප්‍රශ්නයක් කන්නේ නැතුවත් ක්‍රියාත්මක වෙන්නට තිබෙනවා කියලා මේ ජ්‍යොතිෂ පැත්තේ රජතුමාට ලොකු දේශනාවක් අවබෝධයක් දෙනවා. එතකොට මේ රජතුමා හේකට හනුවේ ක්‍රියාත්මක වෙනවා. දැන් ඒ කාලේ ඒ තිබ්බා. දැන් කාලේ යන්න දැන් බොරුකාරයොත් වැඩි වෙනකොට මේ ඔක්කොම බොරු වුණා. දැන් බලන්න උදාහරණ වශයෙන් දැන් ඉස්පිතාලේ දැන් අපි කේන්ද්‍රයක් බලන සමාධි. දැන් ඔයාගේ කේන්ද්‍රය මම බලනවා කියලා හිතමු. දැන් ඔයාගේ වෙලාව ඉපදිච්ච වෙලාව එක හරියද කියන මම කොහොමද දැනගන්නේ? සමහර ડોක්ටර්ස් මාරු කරලා ලියලා ඇති. පැය භාගයක් පව් කරලා ලියලා ඇති. එතකොට ඒ ඔක්කොම වැරදිනේ සමාධි. එහෙනම් ජෝසප් බොරු වෙනවද මහ පින්වතුනේ? නැහැ. ඒ වැරදිනවා තමයි ඒ නිසා තමයි වැරදෙන්නේ මේ පලාපල. අපි පින්වත්තු එක දැනගන්නට ඕනේ. ඔන්න මේක ටක් ගාලා අනිත් අය බොරු කියන chance එකක් ඉදාලා ගන්නට එපා. හරි? එතකොට මේ ජ්‍යොතිෂ කවදාවත් බොරු වෙන්නේ නැහැ. කියන අය බොරු කරනවා කියන එක අපි පින්වත්තු මතක තියාගන්න. ඒ වගේම ජ්‍යොතිෂ ගැන හිත පස්සෙන් යන්නත් එපා. ඍෂිතුමාලා ජ්‍යොතිෂ ගැන ඔයගලන් ලබා දුන්නේ අවබෝධයක් කරගෙන තමන්ගේ ජීවිතේ පිළිවෙලට අඩගස්ස ගන්න. නැති කරගන්න නෙමෙයි. දැන් මේ අවබෝධය මම අපේ පින්වතුන්ට ශ්‍රී ලාංකිකයට දෙන්න හේතුව තමන් පූර්ව සූදානම් වෙලා බුද්ධිමත් විදිහට ක්‍රියාත්මක වෙන්න. මේක මතක තියාගන්න. ගුරුග්‍රාහතුමාගේ ලොකු බැලුමක් සුබ බැලුමක් අපිට තියෙනවා. ඒක තව ළඟා කරගන්න. එම් ළඟා කරගන්නවා නම් මේ සෙනසුරු මාරුවීම සඳහා ඇති වෙන ප්‍රශ්න, රාගු මාරුවීම සඳහා ඇති වෙන ප්‍රශ්න අපිට මෙල්ල කරගෙන අපේ රට ගොඩ ගන්න පුළුවන් පින්වතුනි. මතක තියාගන්න ක්‍රියාත්මක කරගන්න. හරි. ඒක තොරතුරු අපි මේ විදිහට ගෙන එනකොට අපි මේ වාස්තු නැකත ගැන පොඩ්ඩක් කතා කරමු ආචාර්යතුමනි. දැන් මේ මාසෙට දීලා තියෙන 4 වෙනි මාසේ 21 වෙනි බ්‍රහස්පතින්දා දවස පෙරවරු 6 සිට 7 දක්වා ඒ වගේම નિયમિત සුබ වේලාව විදිහට දීලා තියෙන්නේ. උදෑසන 6:50. ඒ වගේම තමයි මුල්ගල් තැබීමට අප්‍රේල් මාසේ 23 වන සෙනසුරාදා දිනය දීලා තියෙනවා. විශේෂ සුබ වේලාව විදිහට උදෑසන 7:50 සිට 7:55 දක්වා තමයි දීලා තියෙන්නේ. බක්මසුදා වන වාස්තු නැකත පෙරවරු 9:12 සිට 9:48 දක්වා තියෙනවා. ඒ විශේෂ පූජාව සහ යන්ත්‍ර තැන්පත් කරන්නට නම් සුබ වේලාව උදෑසන 9:30ට. යමක් අපි කතා කරමු වාස්තු නැකත පිළිබඳව. ඒ කියන්නේ අප්‍රේල් මාසයේ විශේෂ නැකතක්ද? විශේෂ නැකතක් නෙමෙයි. අවුරුද්දේ පටන් ගැනීම නිසා විශේෂ නැකතක් මේක. ඒ නිසා තමයි විශේෂ යන්ත්‍රයක් තැන්පත් කරන්න අපි ලබා දෙන්නේ මේ 23 වෙනිදා. එතකොට සමාධියේ මුලින්ම අපේ පින්වතුන් දැනගන්නට ඕනේ ඇයි මේ මුල්ගල අපි තියන්නේ මේ වාස්තු නැකතට කියන එක. දැන් අපිට දන්නා පින්වතුනේ ඒ තමන් ඉන්න නිවසේ හිඩමේ වෛර දෝෂයක් තිබෙනවද නැත්නම් මේකට කලින් සෝම් පිට්ටනියක් දා අවුරුදු 50කට කලින් අපිට දන්න මොන වගේ දෝෂයක් තිබෙනවද කියලා. එතකොට ඒ දෝෂ නැති කරගන්න තමයි අපිට පළවෙනි මුල්ගල් අපි තියන්නේ. එතකොට ගොඩාක් වටිනා වස්තු තියලා වැඩක් නැහැ. ඒකට හදාල පූජාවල් ක්‍රියාත්මක කරගෙන ඔන්න මේ මුල්ගල් තියන්නට ඕනේ. ඒ වගේම මුල්ගල් තියන්න තව හේතුකුත් තිබෙනවා. බාධාවක් නැතුව මේ දේ කරගන්න කියලා. එතකොට මේ වාස්තු නැගත අපි ලබා දුන්නේ සමාධි මේ වාසු දෙවිතුන් ඒ කියන්නේ ව්‍රාට් විශ්ව බ්‍රහ්මා කියනකොට මේ උතුම් කලාවට හතිපති. එතකොට වාස්තු ඒ ක්‍රියාවට අතිපති වාසු දෙවිතුන්. එතකොට වාසු දෙවිතුන්ගේ ලොක්කා කියලා කියන්න පුළුවන් දෙවියා කියලා කියන්නත් පුළුවන්. එතකොට එයා මොනවාද කරේ වාසු දෙවිතුන් අවුරුද්දටම 8 වතාවක් නැගිටලා තමන් පිරිසුදු වෙලා තමන්ගේ ඉෂ්ට දේවතාවුන් බ්‍රහ්ම දේතුන් වැඳපුද සතුටින් ඉන්න වෙලාවක් තමයි මහා පින්වතුනේ ඒ වාස්තු නැගත. ඒ වාස්තු නැගතේදී අනේ වාස්දේවතුමනේ ඔබේ ආශිර්වාදය මට ලබා දෙන්න කියලා අපි කියනකොට එසේම හුණාදෙන් කියලා ආශිර්වාදයක් ලබා දෙනවා. දැන් සමාධි ගාව නැත්නම් සමාධි ළඟම ඉන්න අය සමාධි සතුටින් ඉන්න වෙලාවේදී අනේ සමාධි මට මේ දේ කරලා දෙන්න කියලා කිව්ව සමාධි කරයිද නැද්ද? කරනවා. පුළුවන් තරම් කරනවානේ. ඒ වගේම තමයි. මේක සූක්ෂම දේවල්. ඒක ඍෂිතුමාලා අපේ සාමිතුමා මේ වාස්දේතුන්ගේ ඒ වරම ලබා ගන්න කරපු සූක්ෂම දේවල්. මේක අපි අල්ල ගන්නට ඕනේ. මේක නොවිශ්වාසයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ ඒගලන්ගේ ඇත්ත වශයෙන්ම ලොකු ඩිස්ඇඩ්වාන්ටේජ් එකක්. ඇත්ත වශයෙන්ම ඒක ඒගලන්ගේ ලොකු අපරාධයක්. ඒ හැර
පින්වතුනි මේක ලොකු සත්‍ය කතාවක් තිබෙනවා. අපේ සාමිතුමා අද හියේ මේ වාසනාවක දුන්න අවුරුදු 30ක් තිස්සේ දුන්න දේවල් මතක තියාගන්න මෙන 23 වෙනිදා ඒ විශේෂ වාස්තු නැගත. හරි. වාස්තු නැකත ওই විදිහට අප්‍රේල් මාසේ 23 වෙනිදාට යෙදෙනවා. දැන් ඔබට ඒ තොරතුරු වගේම තමයි ඔබේ නිවසේ තියෙන වාස්තු දෝෂ. ඔබට පුළුවන් යම් මට්ටමකට මේ දේවල් තියෙනවාද කොහොමද අපේ ගෙදර නිවසේ පරීක්ෂා කරගන්න. ඔබටම අවස්ථාවක් තියෙනවා. ඒකට තමයි මේ වාස්තු විද්‍යා දෙවන පොත. බ්‍රහ්ම සූක්ෂමා වාස්තු විද්‍යා දෙවන පොත ඔබ වෙනුවෙන් අපේ ස්වාමිතුමන් තමයි රචනා කරේ. ඔබට දැන් මේ පොත ඔබේ නිවසටම ගෙන්ව ගන්න පුළුවන් කමක් ලැබෙනවා. කොළඹ කාර්යාලයට දුරකථන ඇමතුමක් ලබා දෙන්න ඔබේ නිවසටම ගෙන්ව ගන්න පුළුවන්. වාස්තු උපදෙස් ජ්‍යොතිෂ කටයුතු ඒ විතරක් නෙමේ ඔබට ඔබේ ජීවිතය යහපත් කරගන්නට මේ තොරතුරු සහ ඒ උපදෙස් නිවැරදිව තව තවත් ළඟා කරගන්නට ආචාර්යතුමාව පෞද්ගලිකව මුණ ගැහෙන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. කොළඹ කාර්යාලයේදී දුරකථන ඇමතුම් මතක් කරන්නම් දිනයක් වෙලාවක් වෙන් කරගන්න තිරේ දිස්සන කොළඹ කාර්යාලයේ දුරකථන අංකයන් 0112 87 27 69 0112 80 77 0770 160 161 මේ තමයි කොළඹ කාර්යාලයේ දුරකථන අංකයන්. ඒ විතරක් නෙමෙයි ඔබට පුළුවන් මාතර කාර්යාලයේදී අපේ ආචාර්යතුමා මුණ ගැහෙන්න මේ මාතර කාර්යාලයේ දුරකථන අංකයන් සහ ලිපිනය නම්බර 342 අකුරස්ස පාර ගොඩගම මාතර තමයි ලිපිනය. දුරකථන අංකය 0114 322 220 0770 160 161. ඒ ඔස්සේ ඔබට පුළුවන් ආචාර්යතුමා මුණ ගැහෙන්න මාතර කාර්යාලයේ සතියේ සෙනසුරාදා දිනේදී පමණයි විවෘත වෙන්නේ. ඒ නිසා සෙනසුරාදා දවසට ඔබට පුළුවන් වෙලාවක් වෙන් කරගෙන ආචාර්යතුමා මුණ ගැහිලා මේ තොරතුරු දැනගන්න. දැන් අපි වාස්තු ගැන කතා කරනෝනේ ආචාර්යතුමනි. එතකොට දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ වගේ ග්‍රහ පිහිටීම් ග්‍රහ මාරුවීම් සිදුවන කාලෙකදී වාස්තු විද්‍යාවේදීත් ලොකු බලපෑමක් එකතු වෙනවද ජීවිතේට කියලා. අපි ඒ නිසා ඒක ගැන පොඩ්ඩක් මතක් කරමු. අපි හැමදාම වාස්තු උපදෙස් ලබා දෙනවානේ. ඒ නිසා අපි මේ පිළිබඳව කතා කරමු ආචාර්යතුමනි. අනිවාර්යෙන් සමාදයෙන් බලන්න මේ රටේ මෙච්ච ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. එක කොටසකට ප්‍රශ්නයක් නැහැ. ඒක කොහොමද ජීවත් වෙලා යහනවා. ගොඩාක් මධ්‍යම පන්ති ඉන්න වෙන්න පුළුවන් සමහර අයට ගොඩාක් ලොකු ප්‍රශ්නයක් මේක. එතකොට ඒක හේතුව එක එක්කෙනාට වෙනසක් ඇති වෙනවා. මේ වෙනසක් ඇති වෙන්න හේතුව ඒගලන්ගේ හබ්බ්‍යන්තර කල්පනාකරණ එකක් දෙවනෝ වාස්තු. වාස්තු බාහිර කල්පනාකරණ ගොඩාක් වටිනවා සමාජයේ. එතකොට බලන්න මේ සෙනසුරු ග්‍රහතුමා වෙන්න පුළුවන් පින්වතුනේ අපි කියනවා බටහිර දිශාවට හතිපති වෙනවා කියලා කියනවා. රාගු ග්‍රහතුමා කියනකොට නිර්ත දිශාවට හතිපති කියලා කියනවා. කේතු ග්‍රහතුමා කියනකොට වයඹට හතිපති කියලා. ඒක බලන්න මේ කට්ටිය සම්පූර්ණ මේ ග්‍රහතු දෙනාම මේ බටහිර පැත්තට ගොඩාක් බලවත් වෙනවා. එතකොට අපි පින්වතුන් තමන්ගේ නිවසේ පුළුවන් මේ හේතුව දැන් මේක අපි රටට කිව්වා. නමුත් තනින් ඒ කේන්දර වෙනස් වෙනවනේ. දැන් අපි කියමු දැන් සමාධි ලක්ෂණයක් වෙන්න මට ලක්ෂණයක් තිබෙන. එක එක්කෙනාට එක ලක්ෂණයක් තිබෙන්න පුළුවන්. ඒ ලක්ෂණ හඬුවේ ප්‍රතිඵල වෙනස් වෙනවා. එතකොට කෙසේ වුණ සෙනසුරු රාගු කේතු මේ ග්‍රහයන්ට හති දිශාව කියනකොට මම පෙර කේපු දිශාවවල පුළුවන් තරම් නිවැරදි කරගන්නට ඕනේ. ඒකෙන්ම නිර්ත දිශාව ගොඩාක් වටිනවා මහා පින්වතුනේ. මතක තියාගන්න සෙනසුරු ග්‍රහතුමාට වඩා රාගු ග්‍රහතුමා බලවත් වැඩි කියන එක මතක තියාගන්නට ඕනේ. පින්වතුනේ රාගු ග්‍රහතුමා ඉංගණෙක්ව තප්පරෙන් කෝටිපතියෙක් කරයි. ඒ වගේම කෝටිපතියව තප්පරෙන් ඉංගණෙක් කරන්නත් රාගු ග්‍රහතුමාට බලේ තිබෙනවා. දැන් ගොඩාක් දුරට අපි බලන්න පුළුවන් බිස්නස් එකේ ව්‍යාපාර දියුණු වෙච්ච අය ඒ වගේම රටේ පාලකයෝ වෙන්න පුළුවන්, ලෝකේ පාලකයෝ වෙන්න පුළුවන්, නැත්නම් ගෙදර පාලකයෝ වෙන්න පුළුවන්. ඒකනම් බලවත් වෙලා ක්‍රියාත්මක වෙනවා නම් අනිවාර්යෙන් රාහු ග්‍රහතුම බලවත් වෙලා ක්‍රියාත්මක වෙන අපේ සමාජය. මේ රාහු ග්‍රහතුම බලමින්දලා ක්‍රියාත්මක වෙනකොට තමයි ඔන්න ඩෝස් ගාලා පල්ලයට වැටෙන්නේ. එතකොට මේ රාහු කියනකොට ඊටමත් භයානක ග්‍රහය කියන එක අපේ පින්වතුන් මතක තියාගන්න. එහෙනම් භයානක ග්‍රහය භයානක මිනිසු දැක්කොත් අපි මොනවද වෙන්නේ? චණ්ඩිය දැක්ක ගමන්ම පපුව අපිත් ඉස්සරහට දාගෙන වරෙන් ගහගන්න කියලා දන්නේ නැහැ. අපි චුට්ටක් සද්ද නොකර අපේ පාඩුව යන්නට ඕනේ. ඒ මිනිහත් එක්ක ගහගන්න ගිහලා අපේ නම්බුව අපි නැති කරගන්න නෑනේ මාපින් වතුනේ. ඒ වගේම තමයි මේ රාගු කියන ලොකු චණ්ඩියෙක්යා. එතකොට එයාත් එක්ක අපි ප්‍රශ්න කරන්න ගියොත් ඔන්න අපිට ගුටි ටිකක් වැදෙනවා තමයි. එතකොට අපි මොනවද කරන්න ඕනේ? පුළුවන් තරම් අපේ නිවසේ තිබෙන නිරිත දිශාව නිවැරදි කරගන්න. ඇල්ලඩයක් හෝ කුස්සියක් හෝ ටොයිලට් වලක් හෝ එහෙම නැත්නම් පඩි පෙලක් හෝ එහෙම නැත්නම් අපි කියනවා විදුලි මීටරයක් හෝ උළුවස්සක් හෝ ක්‍රියාත්මක වෙලා තිබෙනවා නම්
ඒක වාම නැති කරගන්න. මෙතනින් බ්‍රහ්මපාත, പ്രേතපාත ගැන කතා කරන්න එපා. වාස්තු ගැන කතා කරගන්නට ඕනේ. ඔන්න මේම ක්‍රියාත්මක වෙනවා නම් අපෙන් ඇති වෙන බලපෑම අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් සමාධිය. ඔය විදිහට අපේ ජීවිතයේ හැමදාමත් යහපත් තොරතුරු පිළිබඳ තමයි හැමදාමත් කතා කරන්නේ. ආචාර්යතුමනි අපි මේ කතා කරමුකෝ විශේෂයෙන්ම ජ්‍යොතිෂය පිළිබඳව දැන කියා ගන්නට නම් ඔබතුමාම කොහොමද මුණ ගැහෙන අර දුරකථන අංකයන් වලට අමතමක් ලබා දීලා අපිට එන්න පුළුවන්ද කොහොමද ඒ අවස්ථාව? අනිවාර්යෙන් සමාධිය එන්න පුළුවන්. ඔබ මුණ ගැහෙන්න පුළුවන් කොළඹ කාර්යාලයේදී සහ මාතර කාර්යාලයේදී. අනිවාර්යෙන් මුණ ගැහෙන්න පුළුවන්. දවසක් වෙන් කරගන්නට ඕනේ. හරි. අපි දැන් මේ තොරතුරු ගැන කතා කරේ අවසාන වශයෙන් කොහොමද? ග්‍රහ පිහිටීමත් එක්ක මහ ජනතාව දැන් අපිත් එක්ක ගොඩක් දෙනා එකතු වෙනවානේ. අර ඔබතුමා වලින් කිව්වා මේ අවධානයට පෙර සූදානම් ගොඩාක් වැදගත් කියන කාරණේ සහ පරිස්සම් වෙන එක අපිට සහ තව දෙයක් කිව්වා මේ අපි හැමෝටම වඩා අපිව වැදගත් වෙන අපේ වටේ ඉන්න පිරිසට කියලා. ඒ නිසා මේ අවසාන උපදෙස් අපි ලබා දෙමු. අනිවාර්යෙන් මහා පින්වතුනේ මේ රාගු ග්‍රාතුමා සහ කේතු ග්‍රාතුමා ඒ ගැනම වැඩි කතා කරන්න කැමැති. මේකලන් කෙලින්ම අපිට ප්‍රශ්න කරන්නේ මේ කාලේදී අපි කියන රිලේෂන්ෂිප් සම්බන්ධතාවය. එතකොට පුළුවන් තරම් සම්බන්ධතාවය ශක්තිමත් කරගන්නට ඕනේ. ඒ ගැන වැඩිවරන් අපි ඉදිරියට අපි කතා කරමු. වෙලාව චුට්ටක් අපි හඩු නිසා. ඒ වගේම මහා පින්වත් තව දෙයක්ත් තිබෙනවා. අපි කියන වාස්තු ක්‍රියාව පුළුවන් තරම් ක්‍රියාත්මක කරගන්න. මම පෙර කිව්වා ගුරු ග්‍රාතුමාගේ ලොකු අපිට සපෝට් එකක් සහයෝගයක් තිබෙන නිසා තමන්ගේ ධර්මයෙන් ක්‍රියාත්මක වෙන්න. වෙලාවට gedara පාන පත්තු කරන්න මට දන්නවා තමන්ට කන්නම නැතු ඉන්න වෙලාවේදී කොයිද ආචාර්යතුමනේ පානක් කරන් පොල් තෙල් කාරලා මම පත්තු කරන්න කියලා හිතෙන්න පුළුවන්. මට තේරෙනවා. නමුත් පින්වතුනේ පුළුවන් තරම් අපි ප්‍රශ්නයක් වෙනවා කියලා ප්‍රශ්න ගැන හිතන්නේ නැතුව අපිට පුළුවන් තරම් අපිට සහයෝගය ලැබෙන තැන අපි ගන්නට ඕනේ. එතකොට බුදුහා ආශිර්වාද, දේවහා ආශිර්වාද අපි ලබා ගන්නවා කියලා කියන්නේ ඊටමත් වටිනවා අපේ සමාධි. අපි පින්වතුන් පුළුවන් තරම් මේ ක්‍රියාත්මක කරගන්න උත්සාහ කරන්න. හොඳයි. ඒ ජීවිතය යහපත් කරන්න තමයි මේ විදිහට ඔබට උපදෙස් ලබා දුන්නේ. ඔබට පුළුවන් පෞද්ගලික වාචාරිතමාම නැගහිලා තවත් තොරතුරු දැනගන්න වාස්තු ජ්‍යොතිෂ පිළිබඳ සහ ජීවිතය යහපත් කරන්නට සතුට සෞභාග්‍ය අපේ ජීවිතවලට ළඟා කරගන්නේ කොහොමද කියන කාරණේ ආචාර්යතුමාව පෞද්ගලිකව මුණ ගැහෙන්න ඔබට පුළුවන්. කොළඹ සහ මාතර ශාඛාවන් වලදී තමයි ඔබට මුණ ගැහෙන්න පුළුවන් වන්නේ. දුරකථන අංකයන් කොළඹ කාර්යාලයේ තිරේ 31 0112 87 0112 මාතර කාර්යාලයේ දුරකථන අංකයන් 0113 කියන දුරකථන අංකයන් ඔස්සේ සම්බන්ධ වෙන්න මාතර ශාඛාවේදී ඔබට මුණ ගැහෙන්න පුළුවන් සෙනසුරාදා දිනේදී පමණයි ආචාර්යතුමන්ව. බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් මේ තොරතුරු අප වෙනුවෙන් ගෙනෙන්නට අපිත් සමග එකතු වුණු. විශේෂයෙන්ම අද දවසේදී මේ තොරතුරු ඔබ වෙනුවෙන් අලුතෙන් අපේ ආදරණීය ජීවිතය තුළින් ඔබ වෙනුවෙන් ගෙනෙන්නට අපත් සමග එකතු වුණු ශ්‍රී ලංකාභිමානී ජනරංජන ගුප්ත විද්‍යා විභූෂණ කීර්තිශ්‍රී දේශමාන්‍ය කනගරත්නම් මාර්ෂන් ආචාර්යතුමාට බොහොම ස්තුතියි ආචාර්යතුමනි. සුබ දවසක් අයබෝවන්. හොඳයි අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු අපි නැවත ඔබ මුණ ගැහෙනවා ආදරණීය ජීවිතය තුළින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.